සද්ධා බුද්ධ සම්පන්න පින්වතුනි, අද දින මේ ධර්ම දේශනාව වෙනුවෙන් පින්වතුන් දන්න කියන මජ්ක්‍ධිම නිකායේ අවසාන සූත්‍රය එනම් ඉන්ද්‍රිය භාවනා සූත්‍රය මාතෘකා කරගත්තා. මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ඊටමත් වටින සූත්‍රයක්. පින්වතුන්ට මේ නම ඇතුළත් වෙනකොටම හිතෙනවා මේ භාවනාවකට සම්බන්ධයක් ඇති කියලා. නමුත් අපි මේ ධර්මය අහන්ට පෙර දැනගත යුතු ප්‍රධාන දේ තමයි මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියලා නම තිබුණාට මේ භාවනාවක් සම්බන්ධව නැත්නම් භාවනා උපදේශක් නෙමෙයි. බුදුහාමුදුරන්ගේ දේශනාවල භාවනා උපදේශ තියෙන සූත්‍ර තියෙනවා. නමුත් ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියලා භාවනා කියන වචනයක් තිබුණාට මේ කවදාවත් භාවනාවට උපදේශක් නෙමෙයි. බුදුහාමුදුරෝ දීලා තියෙන සීල සමාධි ප්‍රඥා වඩා වර්ධනය වෙන විට ඒ ආර්ය ශ්‍රාවකයා නැත්නම් මේ සුතමය ඥානයක් තියෙන කෙනා, සුතවත් ආර්ය ශ්‍රාවකයා, ඒ වගේම සීක පුජ්‍යලයා, ඒ වගේම අසීක පුජ්‍යලයා කියන මේ ධර්මය අවබෝධ කරගත්තේ පුජ්‍යලයන්ගේ අස්කන්නාසාදී ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වෙන්නේ කෙසේද කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍රයක්. එය භාවනාවක් නෙවෙයි කියලා නැවත නැවත කියන්න අවශ්‍යයි. මුලින්ම මේ සූත්‍රය බුදුහාමුදුරන්ට දේශනා කරන්නට යෙදුනා වූ නිදාණය වැදගත් වෙනවා. මේ නිදාණය දැනගත යුතු වෙනවා. බුදුහාමුදුරන් වහන්සේ භික්ෂු පිරිසක් සමග චාරිකාවේ වඩිනකොට කජංගල කියන නියංගමට පැමිණලා තියෙනවා. හාමුදුරන් වහන්සේලා විශාල පිරිසක් සමග බුදුහාමුදුරුවෝ චාරිකාවේ වඩිනවා. ඒ වඩින අවස්ථාවක ඉන්දියාවේ එදා තිබුණු කජංගල කියන නියංගමට වැඩම කරා. මේ කජංගල කියන නියංගමේ ඉන්නවා තවත් සුවිශේෂී ආධ්‍යාත්මික ගුරුවරයෙක්. ඒ ගුරුවරයා හඳුන්වන්නේ පාරාසරිය බ්‍රාහ්මණයා වශයෙන්. මේ පාරාසරිය බ්‍රාහ්මණයාත් මේ සංසාර විමුක්තියක් ගැන කතා කරපු කෙනෙක්. ධර්මයක් අන්‍යයන්ට උගන්වපු කෙනෙක්. කෝල බාලයෝ ඉන්න කෙනෙක්. මේ පාරාසරිය බ්‍රාහ්මණයාගේ එක ගෝලයක් ඉන්නවා උත්තර මානවක කියලා. මේ උත්තර මානවක බුදුහාමුදුරුවෝ මේ ගමට වැඩි අවස්ථාවේ සිට මේ භික්ෂු පිරිසක් සමග බුදුහාමුදුරුවෝ සමග එකට වාසය කරලා තියෙනවා. එක්තරා ස්ථානයක බුදුහාමුදුරුවෝ නිදහසේ වැඩ ඉන්නකොට හාමුදුරන් වහන්සේලා සමග මේ උත්තර මානවකත් බුදුහාමුදුරුවෝ සමගින්ම සුවද කතා බහ කරමින් අනිකුත් හාමුදුරන් වහන්සේලාත් එක්ක වාසය කරලා තියෙනවා. මේ වාසය කරන අතරතුර බුදුහාමුදුරන් වහන්සේ මේ උත්තර මානවකගෙන් යම්කිසි තමන්ගේ ගුරුවරයා නැත්නම් ගුරුවරයාගේ ධර්මයේ පිළිබඳ ප්‍රශ්නයක් විමසනවා. ඒ ප්‍රශ්නය තමයි උත්තර ඔබගේ ශාස්ත්‍රවන ගුරුවරයා වන ඒ පාරාසරිය බ්‍රාහ්මණයා කියා දීලා තියෙන ක්‍රමයට ඔබලාට යම්කිසි විදිහක මේ ඉන්ද්‍රිය භාවනාවක් උගන්වලා තියෙද කියලා අහනවා. එවිට මේ උත්තර මානවක උත්තර දෙනවා තථාගතයන් වහන්සේ අපේ ගුරුතුමත් ඉන්ද්‍රිය භාවනාවක් ගැන අපිට පුරුදු කරලා තියෙනවා. අපිත් පුහුණු වෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ විමසනවා මොන වගේ දේ කරන ඉන්ද්‍රිය භාවනාව කියලා. මේ උත්තර මානවක පැහැදිලි කරනවා තථාගතයන් වහන්සේ අපේ ගුරුතුමා අපිට කියා දීලා තියෙන්නේ අපේ ඇස් වලට පෙනීම හේතුවෙන් මේ සංසාරයක් හට ගන්නවා. මේ සංසාරයේ මුල නැත්නම් සංසාරයේ මූලික ක්‍රියාකාරීත්වයක් මේ අස්කන් ආසාදී ඉන්ද්‍රියන් හයෙන් සිදුවෙන හින්දා අපේ ගුරුතුමා අපිට කියා දීලා තියෙනවා හැකිතරම් දුරට ඇස් වලින් රූප බලන්නේ නැතුව ඉන්න කියලා.
කන් වලින් ශබ්ද අහන්න නැතුව ඉන්න කියලා. නාසයෙන් ගඳ සුවඳ විඳින්න නැතුව ඉන්න. මනසෙන් හැකිතරම් දුරට අරමුණු ගන්න නැතුව ඉන්න. මෙහෙම පුරුදු වෙන්න කියලා අපේ ගුරුතුමා පෙන්නලා දීලා තියෙනවා. මොකද හේතුව මේ සංසාරයේ මේ හානිය කියලා. එවිට මේ බුදුහාමුදුරන් වහන්සේ මේ උත්තර මානවකගෙන් නැවත ප්‍රශ්නයක් විදිහට අහනවා. එහෙනම් උත්තර මානවක ඔයගොල්ලන්ගේ ගුරුවරයා කියන විදිහට දැන් මේ ලෝකේ ජීවත් වෙන මිනිස්යන්ගෙන් ಜಾති අන්ධයෝ බැලුවම උප්පත්තියේ ඉඳලා ඇස් පේන්නේ නැහැ. ඒ ඇස් පේන්නේ නැති ಜಾති අන්ධයන්ට එහෙනම් සම්පූර්ණ මේ ඉන්ද්‍රිය භාවනාවක් නැත්නම් වැඩිච්ච ඉන්ද්‍රියක් තියනවා නේද කියලා. ඒ වගේම ಜಾති බජිරෝ ඉන්නවා. ඇහෙන්නේ නැති කුජලයෝ. ඒගොල්ලන්ටත් එහෙම වෙන්න ඕන නේද කියලා බුදුහාමුදුරුවෝ මතක් කරනවා. මේ මතක් කිරීමත් සමග මේ උත්තර මානවක කතා නොකර ඉන්නවා. මේකේ ඇත්තටම වැඩක් ඇති දෙයක් නෙවෙයිනේ. අපි මේ ගුරුතුමා කියලා තියෙන එකක් වැඩක් නෑ. අපි කරපු එකක් වැඩක් නෑ කියන එක එවලෙම තේරුම් ගන්නවා. තේරුම් අරගෙන ඊට එහා කතා බහක් නැතුව නිසල්මොනේ බිම් බලාගෙන ඉන්නවා. මේ වෙලාවේ මේ සිද්ධිය මේ සංවාදයට සවන් දෙන ආනන්ද හාමුදුරන් වහන්සේ නැගී හිටලා බුදුහාමුදුරන්ගෙන් විමසනවා. තථාගතයන් වහන්සේ ඔබ වහන්සේගේ ශාසනයේ ඔබ වහන්සේගේ ධර්මයේ මොනවා හරි ඉන්ද්‍රිය භාවනාවක් තියනවාද කියලා. ආනන්ද හාමුදුරන්ට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඉන්ද්‍රිය භාවනාවක් මේ බුද්ධ ශාසනයේ තියෙන. බුදුදහමේ තියෙන. සියලු බුදුවරයන් වහන්සේලාගේ ධර්මය තුල ඉන්ද්‍රිය භාවනාවක් තියෙනවා. දැන් ඒ වෙනකොට මේ පින්වතුන් හිතන්න ඕනේ මේ ආනන්ද හාමුදුරුවෝ මේ වන විටත් සෝවාන් වෙච්ච හාමුදුරු කෙනෙක්. ඒතර සෝවාන් වෙච්ච හාමුදුරුවෝ කෙනෙක් වශයෙන් මීට පෙර අහලා නැහැ මේ ඉන්ද්‍රිය භාවනාවක් ගැන. අපිට කල්පනා කරන්න සිදු වෙනවා බුදුහාමුදුරුවෝ කොහේදීවත් එහෙනම් මීට පෙර මේ ඉන්ද්‍රිය භාවනාවක් ගැන පැහැදිලි කරලත් නැහැ. පැහැදිලි කරා නම් ආනන්ද හාමුදුරුවෝ දන්නවා. ඒකයි තථාගතයන් වහන්සේගේ ශාසනයේ මේ ඉන්ද්‍රිය භාවනාවක් තියද කියලා ආනන්ද හාමුදුරුවෝ විමසන්නේ. දැන් තියනවා කිව්වම ආනන්ද හාමුදුරුවෝ වැඳලා නමස්කාර කරලා ඉල්ලා හිටනවා තථාගතයන් වහන්සේ එහෙනම් ඔබ වහන්සේට සුදුසුම අවස්ථාවයි මේ ඉන්ද්‍රිය භාවනාව ගැන අපිට කියා දෙන්න. දැන් එය සුදුසුම වෙලාවයි කියලා ඉල්ලා හිටියම බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍රය තමයි මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියලා හඳුන්වන්නේ. මේ සූත්‍රය තුලම අන්තර්ගත වෙන්නේ මේ සත්වයේගේ මිනිස්සෙගේ තියෙන ඇස් කන් නාසාදී ඉන්ද්‍රියන් 6. මෙන්න මේ ඉන්ද්‍රියන් 6 බුදුහාමුදුරුවෝ දීලා තියෙන සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂාවන් වර්ධනය වන විට මේ ඉන්ද්‍රියන් වලට සිදුවෙන විපර්යාසය ගැන. දැන් මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ ගත්තම විශාල දිග සූත්‍රයක්. අපි කෙටියෙන් හැකිතරම් කෙටි කරලා අවශ්‍ය කාරණා ටිකයි දැනගන්න වෙන්නේ. ඒ සඳහා මේ පින්වත්තුන් මේකේ සූත්‍රයේ තියෙන වැදගත්ම කාරණා ටික ඉස්සෙල්ලා මතක් කරගන්න වෙනවා. බුදුහාමුදුරුවෝ මූලිකව තමන් වහන්සේගේ ධර්මයේ හැසිරෙන පුජ්‍යලයෝ තුන් දෙනෙක් බවට නැත්නම් කොටස් තුනකට වෙන් කරනවා මේ සූත්‍රයේ. ඒ කොටස් තුන තමයි මුලින්ම බුදුහාමුදුරුවෝ පෙන්නනවා ශාසනයේ ඉන්න මුදුන් මල් කඩවන ඊටාම වටින උත්තරීතර පුජ්‍යලයා තමයි බුදුහාමුදුරුවෝ හරණාට පස්සේ රහතන් වහන්සේ. මේ පින්වතුන් දන්නවා රහතන් වහන්සේට අසේක කියන නම භාවිතා කරනවා. ඒතකොට රහතන් වහන්සේගේ ඉන්ද්‍රිය නැත්නම් අස්කන්වාස දිවකය මනස කියන මෙන්න මේ අපි දන්න ඉන්ද්‍රිය 6 වැඩ කරන විදිහ ක්‍රියාත්මක වන ආකාරය මේ සූත්‍රය තුල පැහැදිලි කරනවා. ඒ පළවෙනි කොටස. දෙවෙනි කොටස වශයෙන් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා මේ ශාස්ත්‍රයේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෝ. ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ පිළි අරගෙන බුදුහාමුදුරන්ගේ ධර්මීය පිළිපදිමින් ජීවත් වෙන පුජ්‍යලයා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. එයා සෝවාන් වෙලාවත් සම්මාදිට්ඨිය ලැබලවත් නැහැ. මේ සම්මාදිට්ඨිය ලබා ගැනීමට සෝවාන් වීමට මේ ධර්මයේ තේරුම් ගැනීමට මහන්සි වෙන පුජ්‍යලයාගේ ඉන්ද්‍රිය පද්ධතිය
ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා දෙවනුව පැහැදිලි කරනවා. තුන්වෙනි පැහැදිලි කරන්නේ මේ ශාසනයේ ඉන්න ශ්‍රුතවත් ආර්ශාවක භාවයේ ඉඳලා මේ සීල සමාධි ප්‍රඥා කියන ගුණධර්ම දියුණු කරලා සම්මා දිට්ඨිය ලබාගෙන සෝවාන් සකදාගාමි අනාගාමි කියන මෙන්න මේ ධර්මය අවබෝධ කරගත්තා වූ සීක කියන தත්ත්වය හඳුන්වන පුජ්‍යලයාගේ අස්කන්නාසාදී ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වන ආකාරයයි. එතකොට මෙන්න මේ කරුණු තුන ගැනයි මේ පුජ්‍යලයන් තුන් දෙනා ගැනයි බුදුහාමුදුරුවෝ මේ සූත්‍රය තුල කරුණු පැහැදිලි කරන්නේ. මුලින්ම රහතන් වහන්සේගේ අස්කන්නාසාදී ඉන්ද්‍රියන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා පැහැදිලි කරනවා. දෙවනුව සුතවත් ආර්ය ශ්‍රාවකයෙක්ගේ අස්කන්නාසාදී ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරනවා. තුන්වෙනුව සීක පුජ්‍යලයවන සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන සෝවාන් සකදාගාමි අනාගාමි කියන පුජ්‍යලයාගේ අස්කන්නාසාදී ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වෙන ආකාරය පැහැදිලි කරනවා. මෙය එක් ඉන්ද්‍රියට එක බැගින් ඉන්ද්‍රියන් 6ට 6 වතාවක් පැහැදිලි කරලා තියෙනවා. අපි මේ සූත්‍ර දේශනාවේදී එක ඉන්ද්‍රියක් අරගෙන ඒකේ තියෙන ධර්ම කාරණා ටික සාකච්ඡා කරන්න ඉගෙන ගන්න බලමු. දැන් මුලින්ම මේ පින්වත්තුන් ඉගෙන ගන්න වෙනවා මේ සියලුම පුජ්‍යලයන්ගේ ඒ කියන්නේ රහතන් වහන්සේගේ සෝවාන් සකදාගාමි අනාගාමි උත්තමයන්ගේ ඒ වගේම ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක කියන විශේෂ බුදුහාමුදුරන්ගේ ධර්මයේ පිළිපදින්නාගේ මේ අස්කන්නාසාදී ඉන්ද්‍රියන් වලට අරමුණක් ආපුවාම ඒ අරමුණ නිසාවෙන් සිදුවෙන පොදු ධර්මයක් තියෙනවා. අපි හිතාගෙන ඉන්න විදිහට නෙමෙයි මේ රහතන් වහන්සේගේ සෝවාන් ආදී මාර්ගඵලලාභීන්ගේ අස්කන්නාසාදී අරමුණක් ආපුවාම ඒ ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම අපි හිතාගෙන ඉන්නේ හුඟක් ඉහළින් මේවා 아무තු ආකාරයකින් හිතන්න බැරි ක්‍රමයකින් ඇස් පෙනීම ඒ වගේම කනට ඇහිීම තුළ රහතන් වහන්සේ වෙනස් වෙනවා. සෝවාන් වෙච්ච පුජ්‍යලයා වෙනස් වෙනවා. නැත්නම් සීක පුජ්‍යලයන් වෙනස් වෙනවා. ඒ වගේම සුතවත් ආර්ය ශ්‍රාවකයෝ වෙනස් වෙනවා. එහෙම එකක් නෑ පින්වතුනි. මේ ගැන හොඳින් මේ සූත්‍රය දිහා බැලුවම අද වර්තමානයේට වැදගත් වෙන විශාල ධර්ම කාරණා ටිකක් සමාජයේ තියෙනවා. දැන් බලමු අපි මේ පොදුවේ සියලුම පුජ්‍යලයන්ට, ඒ කියන්නේ රහතන් වහන්සේටත් පොදු වෙලා, සීක පුජ්‍යලයාටත් පොදු වෙලා, සුතවත් ආර්ය ශ්‍රාවකයාටත් පොදු වෙන ධර්ම කාරණා ටිකක් මේකේ තියෙනවා. ඒ ධර්ම කාරණා තමයි මෙන්න මේ ටික. රහතන් වහන්සේට 60 රූපයක් පෙනුනත්, සීක පුජ්‍යලයට 60 රූපයක් පෙනුනත්, සුතවත් ආර්ය ශ්‍රාවකයාට 60 රූපයක් පෙනුනත්, හැම වෙලේම මේ තුන් දෙනාටම පොදු වෙච්ච දේ තමයි චක්කුණා රූපං දිස්වා uppajjati manapa. uppajjati amanapa. uppajjati manapa amanapa. ඒ කියන්නේ රහතන් වහන්සේටත් 60 රූපයක් පේනකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒ රහතන් වහන්සේට උපදිනවලු මනාපය. එහෙම නැත්නම් අමනාපය. එහෙම නැත්නම් මනාප අමනාපය. කියන්නේ මධ්‍යස්ථ ස්වરૂපය. ඒ වගේම හොඳට මතක තියාගන්න සෝවාන් සකදාගාමි අනාගාමි කියන සීක පුජ්‍යලයාටත් 60 රූපයක් පේනකොට උපදිනවලු මනාපයක්. එහෙම නැත් ඒ වගේම අමනාපයක්. ඒ වගේම මනාප අමනාප කියන එකෙන් පොදු දෙයක්. ඒ කියන්නේ මේ කොටස් තුනෙන් එකක් උපදින. ඒ වගේම සුතවත් ආර්ය ශ්‍රාවකයාටත් මෙහෙම්මමයි. පුතග්ජන සාමාන්‍ය සත්වයාටත් එහෙම්මමයි. මනාපයක් උපදිනවා 60 පේනකොට. අමනාපයක් උපදිනවා. ඒ වගේම මනාප අමනාපයක් උපදින්න පුළුවන්. දැන් රහතන් වහන්සේ වෙනස් වෙන විදිහ බුදුහාමුදුරුවෝ මෙතෙන්දි පැහැදිලි කරනවා. රහතන් වහන්සේගේ තියෙන විශේෂ ගුණය තමයි මේ මනාප අමනාප ඇති වුණාට පස්සේ රහතන් වහන්සේට මෙන්න මෙහෙම විශේෂ ගුණපදයකින් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. සෝ එවං පජානාති. මේ රහතන් වහන්සේ ගැන කියනකොට රහතන් වහන්සේට 60 රූපයක් පෙනුනම
ඒ රූපය පෙනීම හේතුවෙන් රහතන් වහන්සේට මනාපයක් හට ගන්න පුළුවන්, නැත්නම් අමනාපයක් හට ගන්න පුළුවන්, නැත්නම් අමනාපයක් හට ගන්න පුළුවන්. ඒක රහතන් වහන්සේටත් අපිට වගේම පොදු ධර්මයක්. හැබැයි රහතන් වහන්සේ මෙන්න මේ ගුණයෙන් යුක්තයි. මොන වගේ ගුණයකින්ද? සෝ එවම් පජානාති. රහතන් වහන්සේ ඒ මොහොතේ දැනගන්නවා. පජානාති කියන්නේ ඒ සිදුවෙනකොට දැනගන්නවා. වර්තමානයේ දැනගන්නවා කියන එකට තමයි මේ පජානාති කියන පදේ වක්කලාට යොදාගන්නේ. ඒ වගේම රහතන් වහන්සේ ඒක දැනගෙන මෙන්න මේ විදිහට ධර්මානුකූල ස්වરૂපයකට මනසපත් වෙනවා ඉබේම. මේවා නිකම්ම සිදුවෙනවා, નિરાයාසයෙන් සිදුවෙනවා මිසක් ආයාසයෙන් කරන දෙයක් නෙවෙයි. කුමකටදපත් වෙන්නේ? uppannං කෝ මේ ඉදං මනාපං, uppannං අමනාපං, uppannං මනාප අමනාපං. ඒ කියන්නේ රහතන් වහන්සේට දැන් ඉපදුනා වූ මනාපය වෙන්න පුළුවන්, අමනාපය වෙන්න පුළුවන්. මනාප අමනාපය කියන මධ්‍යස්ථ භාවය වෙන්න පුළුවන්. ඒක තංචකෝ සංකතං ඕලාරිකං පටිච්චසමුප්පන්නං. ඒ ඉපදුණු මනාපය පෙනිච්ච රූපේ නේ වරද්ද ගන්න එපා. දැන් රූපයක් දකින්න රහතන් වහන්සේ රූපයක් දකින්නේ ඇහෙන් දකින්නකොට උපදින්නේ කුමක්ද? රහතන් වහන්සේ තව උපදිනවා ඒ රූපේ හේතුවෙන් මනාපය අමනාපය මනාප අමනාපය. හැබැයි රහතන් වහන්සේ අපිට වැඩිය වෙනස් වෙන්නේ කොහොමද? රහතන් වහන්සේ දන්නවා මට මෙහෙම දෙයක් දැන් ඉපදුනා කියලා ඒ මොහොතේ. ඒ වර්තමානයේ දන්නවා. එන්නේ ඒක හඳුන්වන්න බුදුහාමුදුරේ යොදාගත්තේ සෝ එවම් පජානාති කියලා. සෝ එවම් පජානාති. එතනින් රහතන් වහන්සේ අවසාන වෙන්නේ පංචකෝ සංකතං ඕලාරිකං පටිච්චසම්පන්නං. එය සංකතයි. වැඩක් ඇති දෙයක් නෙවෙයි. හැදිච්ච එකක්. සකස් වෙච්ච එකක්. ඕලාරිකයි. වටින දෙයක් නෙවෙයි. පටිච්චසම්පන්නං. ඒ කියන්නේ මේක හේතුඵල ධමයක්. ඊට එහෙම කියලා තේරුම් ගන්නවා. ඒ කාරණා තුනත් තේරුම් ගන්නවා. සංකතයි, ඕලාරිකයි, පටිච්චසම්පන්නයි කියන. ඊළඟට රහතන් වහන්සේ එතනින් නවතින්නේ ඒ අරමුණ ඔස්සේ මේ ශනිකෝ සිදුවෙන දෙයක්. ඒතං සන්තං ඒතං ප්‍රණීතං යදිදං උපෙක්ඛා. මෙන්න මේ විදිහට මේ අනික්ව වැඩක් නැහැ. මෙතන උපේක්ෂා වීමමයි ශාන්ත ප්‍රණීත කියලා රහතන් වහන්සේගේ සතියට අහු වෙනවා. මෙන්න මේ ගුණය රහතන් වහන්සේගේ ඇහැටත් පොදුයි, කනටත් පොදුයි, නාසයටත් පොදුයි. දිවටත් පොදුයි, කයටත් පොදුයි, මනසටත් පොදුයි. මේ අරමුණු අපිට එනකොට මෙහෙම වෙන්නේ. දැන් මේක අහගෙන ඉන්නේ කවුද? ආනන්ද හාමුදුරුවෝ ප්‍රමුඛ මහා සංඝරත්නය. ඒක රහතන් වහන්සේ කෙනෙක් නෙවෙයි ආනන්ද හාමුදුරුවෝ, සෝවාන් වෙච්ච පුජ්‍යලී. මේ සූත්‍රයේම අපිට හිතන්න පුළුවන් මේ අහගෙන ඉන්න ආනන්ද හාමුදුරුවන්ට මේක විශ්වාස කරන්න බැරි බව. ඒක නිසා මේ සූත්‍රයේ මේ රහතන් වහන්සේගේ අස්කන් ආසාදී ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීත්වය ගැන පැහැදිලි කරන බුදුහාමුදුරුවෝ මේ අවසානයේ කියනවා ආනන්දය මේ කොච්චර වේගයෙන් රහතන් වහන්සේට සිදු වෙනවද කිව්වොත් කවුරු හරි ඇස් පියලා ඇස් වහන වේගයෙන් මේ සිදු වෙනවා. මේ විදිහේ උපමාවක් ඇයි ආනන්ද හාමුදුරුවන්ට දුන්නේ? ආනන්ද හාමුදුරුවන්ටත් මේ தත්ත්වය තේරෙන්නේ නැති නිසා වෙනවා. රහතන් වහන්සේගේ ඉන්ද්‍රිය පද්ධතියේ ක්‍රියාකාරීත්වය. දැන් අපිට වැදගත් වෙන්නේ ඇත්තටම රහතන් වහන්සේ ගැන ආනන්ද හාමුදුරුවන්ටත් හොයාගන්න බැරි නම් අපිට හිතලා ඉවර කරන්න බැරි වෙනවා. ඒකත් දැනගෙන ඉන්න ඕනේ. නමුත් දෙවනුව දේශනා කරන මේ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය අපිට වැදගත් එකක්. බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයේදී දෙවනුව පැහැදිලි කරන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේ ඉන්ද්‍රිය භාවනාවයි. එතකොට එයාටත් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කවුද කියලා හඳුනගන්න මේ සූත්‍රය වැදගත්. දැන් අපි නම් හිතාගෙන ඉන්නවා සාමාන්‍යයෙන් අපේ උපකරණ සහතිකයේ බෞද්ධකම තියෙන හින්දා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් කියලා. තව අය හිතාගෙන ඉන්නවා අපි පින් දහම් මාමිස පින්කම් කරන හින්දා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් කියලා. තවත් අපි හිතාගෙන ඉන්නවා අපි සීල් සමාදන් වෙනවා ආමිෂය කරන හින්දා සීලයයි ආමිෂයයි තියෙන හින්දා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් වෙනවා.
ඒ වගේම අපි තව හිතාගෙන ඉන්නවා අපි සමත භාවනාවක් කරන හින්දා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙනවා. තවත් අය හිතාගෙන ඉන්නවා අපි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් වෙන්නේ බුදුහාමුදුරෝ දේශනා කරපු විශේෂ වූ විපස්සනා භාවනා කරන හින්දා කියලා. දැන් මෙන්න මෙතනින් හොයාගන්න පුළුවන් ඇත්තටම මේ බුදුහාමුදුරුවන් පෙන්නන ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේ ගුණ මොනවාද? ඔයගොල්ලෝ කොයි වෙලේද නැත්නම් අපි බණ අහන මේ පින්වතුන් කොයි වගේ වෙලාවෙදීද මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක ගුණ තියෙන්නේ? මෙන්න මේවා වැදගත් වෙනවා හිතලා කල්පනා කරන්න. ඒවා හොයාගන්න පුළුවන් මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේ ඉන්ද්‍රිය පද්ධතිය මෙන්න මෙහෙමයි වැඩ කරන්නේ කියලා දේශනා කරපු ධර්ම පාඨය තේරුම් ගැනීම තුල කොහොමද අපි ඒ තේරුම් ගන්නේ? අර රහතන් වහන්සේට වගේම ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාටත් ඇහැට රූපයක් පෙනුනම ඒ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා තුලත් මනාපය ඇති වෙනවා, අමනාපය ඇති වෙනවා, මනාප අමනාපය ඇති වෙනවා. ඒ කියන්නේ දැක්කේ රූපය හින්දා ඒකම මනාප කියන වචනය මේ බුදුහාමුදුරන්ගේ වචනේ මේ හොඳයි කියන වචනය නෙවෙයි, මේ නරකයි කියන වචනය නෙවෙයි, ඇලෙනවා කියන වචනේ නෙවෙයි, මේවා නෙවෙයි මේ කියන්නේ මනාපය අමනාපය. මේක කුසල් පාස්තික අකුසල් පාස්තික රූපයක් නෙවෙයි මේ කියන්නේ. ඒ අරමුණ හින්දා මනාප ඇති වෙන්න පුළුවන්. ඇහැට පේන එක හින්දා අමනාප ඇති වෙන්නත් පුළුවන්. ඇහැට පේන එක මධ්‍යස්ත වෙන්නත් පුළුවන්. ඒ කාටද? සුතවත් ආර්ය ශ්‍රාවකයාට. හැබැයි මෙන්න මේ ගුණය තියෙනකොට විතරයි ආ සුතවත් ආර්ය ශ්‍රාවකයෙක් වෙන්නේ. ඒ ඇතිවෙච්ච මනාපය, කියන්නේ ඇහැට පෙනලා ඇතිවෙච්ච මනාපය ඒ සුතවත් ආර්ය ශ්‍රාවකයා මෙන්න මෙහෙම පිළිපදිනවලු සෝතේන. මේ සෝතේන කියන වචنين පෙන්නන්නේ. එතකොට ඉස්සෙල්ලා පෙන්නපු සේක පුජ්‍යලයා නැත්නම් රහතන් වහන්සේට පෙන්වුවේ කොහොමද? සෝ ඒවම් පජානාති. ඔන්න රහතන් වහන්සේගේ ස්වરૂපයේ මනසේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේ මනසේ ස්වરૂපය සෝතේන. සෝ කියන්නේ ඔහු, තේන එය පිළිබඳ. නැත්නම් එය ගැන. ඒ මනාපය අමනාපය ගැන. අස්ති යති හරායති ජුගුස්සති. මෙන්න මේ ಗುಣ තුන ඇති කරගන්නවා. අස්ති යති කියන එක හුඟක් වෙලාවට මේ දුකක් විදිහට සලකනවා කියන එක. හරායති කියන්නේ ලැජ්ජා සහගත වෙනවා. ජුගුස්සති කියන්නේ පිළිකුල් කරනවා. මොකද්ද මේ පිළිකුල් කරන්නේ? දකින්න දේ නෙවෙයි. මතක තියාගන්න. ඇහෙන් දකින්න දේ නෙවෙයි පිළිකුල් කරන්නේ. ඇහෙන් දකින්න දේට නෙවෙයි දුක ගන්න. ඇහැට දකින්න දේට නෙවෙයි ලැජ්ජා වෙන්නේ. කවුද? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. මෙතන තමයි අපිට වරදින්න තියෙන්නේ. අපි හුඟක් වෙලාවට වෙනස් වෙන්නේ පේන දේ, ඇහෙන දේට ලැජ්ජා වෙන්න යනවා, දුක් වෙන්න යනවා, පිළිකුල් වෙනවා. මේක ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක ගුණයක් නෙවෙයි. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කියන කෙනා එතකොට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඇහැට රූපයක් දැක්කම යාට මනාපය ඇති වෙනවා, අමනාපය ඇති වෙනවා, මනාප අමනාපය ඇති වෙනවා. ඒ තමන්ට ඇති වෙච්ච මනාපය පිළිබඳ ලැජ්ජා වෙනවා. තේරුණා නේද? මනාපය ඇති නිසා දකින්න රූපය නෙවෙයි. මෙන්න මේක තමයි ගැඹුරු ධර්මය. රහතන් වහන්සේටත් එහෙම. දකින්න රූපයට නෙවෙයි සංකතයි, ඕලාරිකයි, පටිච්චසම්පන්නයි කියලා රහතන් වහන්සේ හිතන්නේ, කල්පනා කරන්නේ. ශනිකව තේරෙන්නේ. උන්වහන්සේට තේරෙන්නේ දැකපු රූපයෙන් හින්දා තමා තුල නැත්නම් මේ පංචස්කන්ධය තුල මේ සත්ත්ව ස්වરૂපය තුල ඇති වුණා වූ මනාපයයි අමනාපයයි. තේරුණා නේද? තමන් ළඟ ඇති වුණ මානසික විපර්යාසය සංකතයි, ඕලාරිකයි, පටිච්චසම්පන්නයි කියලා තේරුම් ගන්නවා රහතන් වහන්සේ. ඒක නිසාවෙන් පූර්ණ උපේක්ෂාව සාන්තයි ප්‍රණීතයි කියලා ඇස්තිල්ලම් ගහන වේගයෙන් යාට තේරෙනවා. මේක තමයි රහතන් වහන්සේගේ ගුණය. එතකොට සුතවත් ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය බුදුහාමුදුරුවෝ මෙතන පෙන්නනවා
අර වගේම පේන දේ අනුව එයාටත් මනාප අමනාප ඇති වෙනවා. ඇති වුණාට පස්සේ ඒ ඇති වෙච්ච එක අස්තියති හරායති ජුගුස්සති කියන ධර්ම කාරණා තුනට මෙයා ගලප ගන්නවා. අස්තියති කියන්නේ එතකොට දුකටපත් වෙනවා. හරායති කියන්නේ ලැජ්ජ හිතනවා කියන්නේ. ජුගුස්සති කියන්නේ ඒ පිළිබඳ පිළිකුල් කරනවා. දැන් සුතවත් ආර්ය ශ්‍රාවක ගුණ තියද නැද්ද කියන එක මේ පින්වතුන්ට හිතන්න පුළුවන්. දැන් අපි නිකන් සාමාන්‍යයෙන් ආමිෂ පින්කමක් දානයක් දෙන වෙලාව හිතමු. ඔයගොල්ලෝ දානයක් දෙනවා. දානේ පාත්‍රයක් නැත්නම් දාන භාජනයක් බත් භාජනයක් තියනවා අතේ. දැන් ඒක ඇහැට තමන්ගේ පේනවා. මේ පේන එක කාටවත් හිතුනොත් අස්තියති මේක දුක. හරායති මේක ලැජ්ජ සහගතයි දානේ බෙදෙන එක. ජුගුප්සති මේක පිළිකුල් වැඩක් කියලා හිතුවොත් දානය ආමිෂය සාර්ථක වෙනවා. නෑ. අන්න එතකොට අපිට හිතෙන්නේ මේ ආමිෂයේ තුල නෑ සුතවත් ආර්ය ශ්‍රාවක ගුණ. තේරුණා නේද? ආමිෂයේ තුල සුතවත් ආර්ය ශ්‍රාවකයාගේ ගුණය පිහිටලා නෑ. එයා සුතවත් ආර්ය ශ්‍රාවකයෙක් වෙන්න පුළුවන්. දන් දෙනකොට නෑ. මොකද දන් දෙනකොට එහෙම වුණා නම් මේ කියන ගුණය එයාගේ මනසට එන්න බෑ. දැන් මේ පින්වතුන් සීල් ගන්නවා. සිල්පද ගැන එහෙනම් නැත්නම් මේ පන්සලක ඉන්නවා. ඒ ලැබෙන රූප දකින්න දේවල් ගැන අස්තියති හරායති ජුගුස්සති කියන ගුණයට එන්න පුළුවන්ද? දුක හිතෙනවද පන්සල දැක්කම? දුක හිතෙනවද සිල් ඇත්ත දැක්කම? චෛත්‍ය දැක්කම දුක හිතෙනවද? ලැජ්ජ හිතෙනවද? ඇයි මේ කියන්නේ මේවනේ? අස්තියති හරායති ජුගුස්සති. එහෙනම් පින්වතුනි සීලය තුනත් සීලය විතරක් පිළිතන වෙලාවේ සුතවත් ආර්ය ශ්‍රාවක ගුණ නැහැ. ඔන්න බලන්න අපිට මේ වරදින තැන් මේවා. සීලයක හිටියා කියලා සුතවත් ආර්ය ශ්‍රාවකය ගුණ නැහැ. ඊළඟට මේ පින්වතුන් භාවනා කරනවා සමත භාවනාව. බුදු ගුණ භාවනා කරනවා කියන හිතන්න. බුදු ගුණ මෙනෙහි කරනවා. එතකොට මෙනෙහි කරන අරමුණ මනෝමය අරමුණ. ස්පර්ශය වෙන්නේ මනෝමය අරමුණ. මේ අරමුණට බුදු ගුණ හොඳයි කියනවා මිසක් බුදු ගුණ දැක්කම බුදු ගුණ සජ්ජායනා කරනකොට මේක තුල අපිට මනසට එන්නේ අස්තියති හරායති ජුගුස්සතිද බුදුහාමුදුරුව අපිට දුකක්ද දැන් මේ කියන්නේ හැම වෙන්න ඕනේ බුදුහාමුදුරුවන්ගේ ගුණ සජ්ජායනා කිරීම අරමුණු වීම ලැජ්ජාවක්ද අපිට නෑ එහෙම බුදු ගුණ භාවනාවක් නෑ තේරුණා නේද? ඒ වගේම ජුගුත්සති කියන පිළිකුල් කිරීමක් කරනවාද? ඒත් නෑ. එහෙනම් මේ කියන්නේ පින්වතුනි සුතවත් ආර්ය ශ්‍රාවකයෙක්ගේ ගුණ නෑ සමත භාවනාවේදී. එහෙනම් තව එකයි ඉතුරු වෙන්නේ. මොකද්ද ඉතුරු වෙන්නේ? බුදුහාමුදුරෝ දීලා කියන්නේ දාන සීල භාවනාව. මේ නිවන් දැකීමේ ක්‍රමවේදය තුල. එතකොට දානය තුල සුතවත් ආර්ය ශ්‍රාවක ගුණ නෑ. සීලය තුලත් නෑ මේ විදිහට බැලුවා මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයට අනුගතව සමත භාවනා තුලත් නෑ හැබැයි භාවනා කියන එක කොටස් දෙකක් විදිහට බුදුහාමුදුරුවෝ පෙන්නනවා සමත භාවනාව හා විදර්ශනා භාවනාව මෙන්න මේ විදර්ශනා භාවනාව තුලයි මේ කියන ಗುಣ තියෙන්නේ තේරුණා නේද දැන් ඔයගොල්ලෝ දැන් හොයන්න ඕනේ සෘතවත් ආර්ය ශ්‍රාවකයෝ කියලා බොරුවට හැම වෙලෙම හිතලා රඟපාන්න නැතුව සෘතවත් ආර්ය ශ්‍රාවකයෙක් වෙන්න විනාඩි 5ක් හරි දවසට. තේරුණා නේද? උපැන්න සහතිකයෙන් සෘතවත් ආර්ය ශ්‍රාවකයෙක් වෙන්නේ නැහැ. දන් දුන්නා කියලා සෘතවත් ආර්ය ශ්‍රාවකයෙක් වෙන්නේ නැහැ. ආමිෂ පින්කම් කරා කියලා සෘතවත් ආර්ය ශ්‍රාවකයෙක් වෙන්නේ නැහැ කියලා මේ සූත්‍රයෙන් එතකොට පැහැදිලි. සිල් රැක්කා කියලා සුතවත් ආර්ය ශ්‍රාවකයෙක් වෙන්නේ. මේ ගුණ අනිත් ශාසනවලත් තියෙනවා. තේරුණා නේද? අනිත් ධර්මතාවල තියෙනවා. Hindu ධර්මයේත් මේක තියෙනවා, ජෛනවලත් තියෙනවා. සමත භාවනා කරා කියලා සුතවත් ආර්ය ශ්‍රාවකයෙක් වෙන්නේ නැහැ. එහෙනම් සුතවත් ආර්ය ශ්‍රාවකයෙක් වෙනවා නම්
එයා ඒ ආර්ය ශ්‍රාවක ගුණ පිහිටන්න පුළුවන් වෙන්නේ ඒ යලාවේ තමන්ගේ එක ඉන්ද්‍රියකින් හරි අස්කන්නාසාදී ඉන්ද්‍රියකින් එන ආරමුණට අස්තියති හරායති ජුගුස්සති කියන ගුණේ එන වෙලාවයි. ඒ කියන්නේ ලැබෙන ආරමුණ ඒ තමන්ට ඇති වෙන මන අපේ ආරමුණ හින්දා ඒක දුකක්. ඒ ලැබෙන මනාපය ලැජ්ජාවක්. අරමුණ හින්දා ලැබිච්ච මනාපය පිළිකුල් සහගත දෙයක් කියලා හිතන්න සිදු වෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ මේ පින්වතුන් සතිපට්ඨාන වයිනි භාවනාවක් කරනකොට නැත්නම් විදර්ශනා භාවනාවක් කරනකොට පමණයි. එහෙනම් මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක ගුණ තියෙන්නේ විදර්ශනා භාවනාවකයි. මේ භාවනාව තමන් කරන භාවනාව ඕනම එකක්. දැන් ඕනම එකක් කිව්වට ඔයගොල්ලන්ට මේ ධර්ම කාරණා මේ ಗುಣ ටික හොයන්න බෑ. අපි හිතාගෙන ඉන්න විදර්ශනා භාවනාවක් වගේ. ඒ මොකද විදර්ශනා භාවනාවක් නොවනේ නෑ මේක. තියෙන්නේ එතකොට සතිපට්ඨානේ වඩනකොට තියෙනවා. මේක සතිපට්ඨානේ වඩනකොට කායानुපස්සනාව වඩනවා නම් කවුරු හරි කයේ දැනෙන අරමුණක ඉන්නවා නම් ඔන්න ඒ අරමුණ දිහා බලා ඉන්න සතියෙන් බලා ඉන්නකොට සතියෙන් අවධානයෙන් ඉන්නකොට මනස තුල ඇති වෙන්නේ ස්වභාවයයි මේ කියන්නේ. මොකද්ද? අස්තියති පරායති ජුගුසති. මෙන්න මේ ගුණය පුරුදු කරන අරමුණු වැඩි වෙනකොට තමයි විපස්සනාව සාර්ථක වෙන්නේ. සුතවත් ආර්ය ශ්‍රාවක ගුණ වැඩි වෙන්නේ. වැඩි වෙලා අවසානයේ වෙන්නේ කුමක්ද? සම්මා දිට්ඨිය ලබනවා නැත්නම් සීක තත්ත්වයටපත් වෙනවා. සෝවාන් වෙනවා. දැන් කාල වේලාවේ ප්‍රශ්නේ හින්දා මේ සෝවාන් වුණ සීක තත්ත්වයටපත් වෙච්ච මිනිස්සයා. ඒ කියන්නේ කවුද? සුතවත් ආර්ය ශ්‍රාවක ප්‍රතිපදාව පුරලා නැත්නම් විපස්සනා භාවනාව වඩලා බුදුහාමුදුරුවෝ පෙන්නන විදිහට සම්මාදිට්ඨිය ලැබලා සෝවාන් සකදාගාමි අනාගාමි කියන මේ පරතර නැත්නම් මේ තුන්ගොල්ලම සීක කියන වචනයට අරගෙන බුදුහාමුදුරුවෝ මේ සීක පුජ්‍යලයාගේ අස්කන්නාසාදී මේ ඉන්ද්‍රියන් ටික වැඩ කරන ආකාරය පෙන්වනවා. මේක තමයි ඊගාව වැදගත් දේ. එතෙන්දී උන්වහන්සේ පෙන්වන්නේ අර ඉස්සෙල්ලා වගේම රහතන් වහන්සේට පොදු විදිහටම ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාටත් ඒ විදිහමයි ඇහැට රූපයක් පෙනුනොත් ඒ පේන රූපය නිසාවෙන් මනාපය ඇති වෙනවා අමනාපය ඇති වෙනවා මනාපමනාපයෙන් ඇති වෙනවා. මේකම වෙනවා සීක පුජ්‍යලයට. සෝවාන් සකදාගාමි අනාගාමි පුජ්‍යලයට මේ විදිහටම ඇහැට රූපයක් පෙනුනම කනට ශබ්දයක් ඇහුනම. හැබැයි මේ පුජ්‍යලයා මෙන්න මේ වගේ ගුණ වලින් යුක්තයි විශේෂ ගුණයක් වෙනවා. සෝ සචේ ආකංකති. කවුද මේ ආකංකති කියන தත්ත්වයට පත් වෙනවා සීක පුජ්‍යලය. එහෙන් දැක්කේ රූපය ඇති වෙච්ච මනාපය අමනාපය මනාප අමනාපය කියන මේ තුنين එකකට සචේ සෝ සචේ ඒ පුජ්‍යලයා ඒ මොහොතේ එහෙනම් ඒක සඳහා ආකංකති මෙන්න මේ විදිහට ක්‍රියාත්මක වෙනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ක්‍රියාත්මක වෙන ආකාර බුදුහාමුදුරුවෝ පෙන්නනවා පහ. ඒ පුජ්‍යලයට ක්‍රියාත්මක වෙන්න පුළුවන් ආකාර තියෙනවා පහ. කාටද මේ? රහතන් වහන්සේටත් නෙමෙයි, සුතවත් ආර්ය ශ්‍රාවකයාටත් නෙමෙයි, සීක පුජ්‍යලයට. සෝවාන් සකදාගාමී ආදී පුජ්‍යලයට ඇහැට පේන අරමුණ වෙන්න පුළුවන්, කනට ඇහෙන අරමුණ වෙන්න පුළුවන්. ඒ අරමුණ හරහා එන මානසික ස්වરૂපයේ ආකාර පහකින් එකක් එයාට ක්‍රියාත්මක කරන්නේ. මොකද්ද මේ ආකාර පහ? මේ පළවෙනි කියන්නේ බුදුහාමුදුරුවෝ පළවෙනි එක තමයි ඒ සීක පුජ්‍යලයට ඒ අරමුණ හින්දා ප්‍රතිකූලයක්. ප්‍රතිකූලයක් කියන්නේ තමා අකමැති ස්වરૂපයක් කියන. ප්‍රතිකූලය කියන්නේ ඒකයි. ප්‍රතිකූලයක් ආවොත් ඒක ඕනනම් එයාට අනිත්‍ය ප්‍රතිකූල කිව්වට නරකයි කිව්වට එයාට හොඳයි කියලා ගන්නත් පුළුවන්. ඔන්නේ පරිවර්තනය යාට නැහැ කියන්නේ. තේරුණා නේද? දැන් සමාජයේ කියන කතාව නෙවෙයි එයා ගන්නෙ ඒකේ අනිත් පැත්ත ගන්නත් පුළුවන්. ඔන්න සීක පුජ්‍යලයට තියෙන එක වාසියක්. හැම වෙලේම වෙනවා කියන එක නෙවෙයි මේ ගුණයට එන්න පුළුවන් සීක පුජ්‍යලයට.
දෙවෙනි ගුණය තමයි යම්කිසි විදිහක සමාජයේ යා ඉස්සර පෘථග්ජන භාවයේ ඉන්නකොට ඒ අරමුණක් හින්දා නරකක් හිතට ආවා නම් නරක නම් ඒ අරමුණ නරකයි කියලා සම්මත නම් නරකයි කියලා හිතුණට මෙයාට පුළුවන් ඒක හොඳයි කියලා ගන්න. ඒක පැති මාරු කරන්නේ. තේරුණාද කාටද මේ පුළුවන් වෙන්නේ? සීක පුජ්‍යලයට. තුන්වෙනුව බුදුහාඳුරෝ පෙන්නනවා ප්‍රතිකූලයේ අපකූලයේ කියන්නේ මධ්‍යස්ථ භාවයකින් ඉස්සර තේරිච්ච අරමුණක් වුණාට දැන් සීක තත්වයේ ඉන්න හින්දා ඒ මධ්‍යස්ථ අරමුණ ඕනනම් හොඳ අරමුණක් කරගන්න පුළුවන්. ඔන්න තුන්වෙනි ගුණය. ඉස්සර මධ්‍යස්ථ එක මධ්‍යස්ථමයි. හොඳ වෙන්නේ. ඊළඟට සීක පුජ්‍යලයක් තව තියෙනවා හැකියාවක් මධ්‍යස්ථ අරමුණක් නරක එකක් විදිහට ගන්න පුළුවන්. හැබැයි ඊට වැඩිය පස්වෙනි කාරණේ තමයි වැදගත්ම කාරණේ. මේ සීක පුජ්‍යලයට සුවිශේෂී ගුණයක් තියෙනවා. අර ඉස්සෙල්ලා හොඳ නරක මධ්‍යස්ථ කියලා ආපු අරමුණ සම්පූර්ණයෙන් අහක් වෙලා සම්මා දිට්ඨියෙන් ඉන්නත් පුළුවන්. ඒ කියන්නේ මමත්වෙන් තොරව ඒ අරමුණ දිහා බලන්නත් පුළුවන්. මෙන්න පස්වෙනි කාරණේ. තේරුණා නේද? මේ සීක පුජ්‍යලයට සුවිශේෂී වූ ප්‍රධාන කාරණයයි මෙන්න මේ පස්වෙනි කාරණයේ උඩ ජීවත් වෙනකොට යා මේ සංසාරයේ ඡය කරනවාමයි. මේ සම්මාදිට්ඨියෙන් ඉන්න වෙලාව. ඒ කියන්නේ සීක තත්වයේ ඉන්න සෝවාන් කෙනාට සෝවාන් ඵලයේ ඉන්න පුළුවන් කියන්නේ මෙන්න මේ සම්මාදිට්ඨියේ ඉන්න කාලයයි. සකදාගාමී එක්කෙනා සකදාගාමී ඵලයේ ඉන්නවා කියන්නේ මේ සම්මාදිට්ඨියේ ඉන්න කාලයයි. අනාගාමී පුජ්‍යලයා අනාගාමී ඵලයේ ඉන්නවා කියන්නේ මේ කාලයයි. දැන් එහෙනම් මේ තුන්තුන් තේරෙන්න ඕනේ. මෙන්න එහෙම සීක පුජ්‍යලයාගේ සුවිශේෂී ගුණ පහක් තියෙනවා මේ ඉන්ද්‍රිය පද්ධතිය අනුව. දැන් අපේ සමාජයේ ඔය වගේ ගුණද කියන්නේ වෙන විදිහටද මේ සීක වෙන්නේ කියන එක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒකට මේ ප්‍රශ්න තියෙන සමාජයේ අයට ඒවා ගැන බොරුවට කියන අයටත් මේ සූත්‍රය අනුව තමන්ගේ ගුණ තියද අනික් එක්කෙනෙක් කිව්වේ එක අපි පිළිගන්නවද කියලා ධර්මානුකූලව හිතලා මේ කියන විදිහට බුදුහාමුදුරන්ට අවශ්‍ය කරන සුතවත් ආර්ය ශ්‍රාවකයෙක්ගේ ගුණවල සතිපට්ඨාන සූත්‍රය නැත්නම් විපස්සනා භාවනාව වඩන්න වැඩිම තුලයි මේවා ලැබෙන්නේ. ඉතින් මේ හැකියාව හැමදෙනාටම මේ ධර්ම ශ්‍රවණය කරපු හැමදෙනාටම ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දින ධර්ම දේශනාව අවසන් කරනවා.